हालेलुया मैं सभा दवसे අපි දෙවියන් වහන්සේගේ දිව්‍යමය පාද පාමුලට යාඥාවෙන් යුතුවන්නේ ස්වර්ගයේ පොළොවේ සිල් බලයන්නා වූ ජීවමාන සමිතුනේ අපි ඔබට සුදී කියනවා මේ අනාගත සුද්ධ සභා දවසේ ඔබගේ පාමුලෙන් දුන්නා වූ දිව්‍යමය කරුණාව නිසා දෙවි ඥානී ඔබට ප්‍රේම කරන්නා වූ ඔබගේම ආත්මීය සෙනගත සුද්ධ සුවේට එක් අවස්ථාවක ලෝණ දෙවි ඥානී ඔබ සිටිනා වූ ස්ථානවල සිටි ඔබගේ නාම විශ්වාස කරන්ට ගෞරවයෙන් පත් කරන්ට ඔබ වහන්සේගේ අධික කරුණාව දුන්නයි ප්‍රේමණීය දෙවියනි අපි ඔබගේ ශ්‍රේෂ්ඨතාව ඔබගේ මුසෙනක යටත් බාර කරමු දෙවි ඥානී මේ දේශයේ ඔබ රෝසෝලා යාඥා කරනවා මේ දේශයේ ඔබ සභාව වෙන ජනාධිපතිතුමා අගමැතිතුමා ස්වාමීනි විභාගයේ විරුද්ධ පක්ෂයේ නායකයා මැතිවරණ මන්ත්‍රීවරු විවිධාකාර පොලිසිය ගමේ ග්‍රාමීය නගරේ නගරාධිපතිය සියලුම නිලමන්කම් උපයෝගස්වල බාර දුන්නා ස්වාමීන් වහන්සේගේ ගෞරවය පිණිස ක්‍රියාත්මක ඔබට ප්‍රඥාව දුන්නා දෙවි සමිතුනේ සියලු මහිතයන් ප්‍රශංසාව සුබලදී ස්වාමීන් වහන්සේට මේ උතුම් නමස්කාරය ඔබට ගෞරවයක් පිණිස ඔබ ඉදිරියේ බාර කොට යපතේ ඔබ වහන්සේව මේ මාර්ගයෙන් සාසුති කරේ සියල්ලේ ගෞරවය ඔබට පුරුදු ඔබේ පුත්‍ර නාසය යේසු ක්‍රිස්තුස් වහන්සේ උතුම් වූ ජීවමාන නාමයෙන් ආමේන් Thank you.
Hallelujah. දෙවියන් වහන්සේගේ සුදු සබත් දවස උදෑසන දෙවියන් වහන්සේට ප්‍රේම කරන ඔබටත් මටත් නැවත වරක් දේවගෘහයේ එකතුව උන්වහන්සේව නමස්කාර කරන්නට බැරි වාතාවරණයක් ගොඩනැගිලා තිබෙනවා. නමුත් අපි අපේ දෙවියන් වහන්සේට සුදුයි කියනවා උන්වහන්සේ පුදුම වූ දෙවියන් වහන්සේ නිසා. උන්වහන්සේ අපිට අවස්ථාව ලබා දීලා තිබෙනවා නැවත වරක් උන්වහන්සේව අපි ඉන්නා වූ ස්ථානවල සිටවි සැබෑ ලෙස පසුතැවිලි උන්වහන්සේට ගෞරව කරන්නා වූ කාලයක් ගත කරන්න. ඉතින් අද මේ සුදු සබත් දවස උදෑසන දෙවියන් වහන්සේගේ දිව්‍යමය වචනයට සූදානම් වෙන වෙලාවේදී දෙවියන් වහන්සේ මට දුන්නා වූ දේව වචනේ තේමාව නම් විනාශ නොවී ජීවත් වීමේ අනුත්ම මාර්ගය. සෙනෙහවන්තය අපි දෙවියන් වහන්සේගේ සෙනග ලෙස අපි දන්නා වූ සත්‍යතාවය තමයි මේ කාලේ මුළු ලෝකයේ පුරා කොරෝනා රෝගය නැමැති වසංගතය පැතිරෙමින් යනවා. ඒ විතරක් නෙමෙයි විවිධ මුලාවන් විවිධ වංචාවන් රැවටිලි ක්‍රමයන් නිසා මිනිස්යව විනාශ වෙමින් තිබෙනවා. නමුත් අපි දෙවියන් වහන්සේගේ සෙනග ලෙස විනාශ නොවී ගමන් කළ යුතු තිබෙනවා. දෙවියන් වහන්සේ උදෙසා මට කතා කළා වූ සුද්ධ ලියවිල්ල තමයි යෝනා පොතේ 3 වෙනි පරිච්ඡේදය. සුද්ධ ලියවිල්ල යෝනා පොතේ 3 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට 10 වෙනි පදය දක්වා අපි මොහොතක් බලමු. ස්වාමීන් වහන්සේගේ වචනය යෝනා වෙතට දෙවනි වර පැමිණ නුඹ නැගිට නිනිවේ නම් මහත් නුවරට ගොස් මා විසින් නුඹට කියන කාරණා එහි ප්‍රකාශ කරපන්නයි කීසේක. එවිට යෝනා නැගිට ස්වාමීන් වහන්සේගේ වචනය හැටියට නිනිවේට ගියේය. නිනිවේ වනාහි 3 දවසක ගමන් ප්‍රමාණු ඉතා මහත් නුවරක්. යෝනා නුවරට ඇතුල් වෙන්න පටන්ගෙන දවසක ගමන් යමින් තව 40 දවසකින් නිනිවේ හෙලා දමනු ලැබේයයි කියා ප්‍රකාශ කළේය. එවිට නිනිවේ මිනිස්යෝ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කොට උපවාසයක් ප්‍රසිද්ධ කොට ලොකු අය පටන් කුඩා අය දක්වා ගෝනිරදී ඇඳගත්තුය. ඒ ආරංචිය නිනිවේ රජු වෙත පැමුණු විට එතෙම තමාගේ සිංහාසනයෙන් වැස තමාගේ සල්ලෝ අහක තබා ගෝනිරදී පොරවාගෙන අලු පිට හිඳගත්තේ. අවද රජු සහ ඔහුගේ උත්තමයන්ගේ ආඥාව පිට මිනිසෙක්වත් මුර්ගයෙක්වත් ගවයෙක්වත් වැටළුවෙක්වත් කිසිවක් රස නොබලත්වා කිසි කෑමක් නොකත්වා වතුර නොබොත්වා මිනිසයාද මුර්ගයාද ගෝනිරද පොරවාගෙන දෙවියන් වහන්සේට බලවත් ලෙස මොරගසත්වා. එසේ ඔවුන් එකිනෙකා තම තමාගේ නපුරු මාර්ගයක තමුන්ගේ අත්වල බලාත්කාරයෙන් හැරේවා. අප විනාශ නොවන ලෙස සමහර විට දෙවියන් වහන්සේ හැරි තැවි තමන්ගේ බලවත් උදහසෙන් නොහැරෙන සේක්ද කියා දන්නේ කවුදැයි නිනිවේ ප්‍රකාශ කරන ලද්දේ. එවිට ඔවුන්ගේ ක්‍රියා එනම් තමුන්ගේ නපුරු මාර්ගයෙන් ඔවුන් හැරුණු බව දෙවියන් වහන්සේ දැක ඔවුන්ට කරමී කීවා වූ විපත්තිය ගැන තැවි ඒක නොකළසේ. ආමේන්. ශුද්ධ ලියවිල්ල තුළ අපි දකින්නා වූ සත්‍යතාවය තමයි යෝනා පොතේ පළවෙනි පරිච්ඡේදයේ කතා කරන්නේ දෙවියන් වහන්සේට අකීකරුව පැන යන දෙවියන් වහන්සේගේ මිනිස්යාගේ මාර්ගය කුණාටුව නැත්තේ වළක්වන්නා වූ දෙවියන් වහන්සේගේ හමුවීමයි. දෙවන පරිච්ඡේදයේ කතා කරන්නේ සිත වෙනස් කරලා නැවත හැරිලා දෙවියන් වහන්සේගේ මාර්ගයේ යන්න සලස්වන දෙවියන් වහන්සේව හමුවීමයි. තුන්වෙනි පරිච්ඡේදයේ නරකම වූ නපුරු නිනිවේ සෙනග පසුතැවිල්ලට ගෙනින්නා වූ දෙවියන් වහන්සේගේ හමුවීමයි. යෝනා මහා මත්ස්‍යගේ බඩේ ඉඳලා ආවට පස්සේ දෙවියන් වහන්සේගේ පණිවිඩය නැවත යෝනට ලැබෙනවා. මොනවද කියන්නේ? දෙවියන් වහන්සේ කියනවා මම නුඹට දුන්නා වූ ආඥාව
නිනිවේට ගිහිල්ලා කියන්නේ මේ වෙලාවේදී යෝනා කීකරු වෙලා නිනිවේට යනවා. ඉතින් මේ නිනිවේ සෙනඟ වැළපීමත් සමග මහත් පසුතැවිල්ලකට ඇතුල්ව දෙවියන් වහන්සේ වෙත හැරුණු බව තුන්වෙනි පරිච්ඡේදය අපිට ඉතාමත් පැහැදිලි කරනවා. සෙනෙහවත් මේකදී අපි අනිවාර්යයෙන් මතක තබා ගත යුතු කාරණාවක් තිබෙනවා. මොකක්ද ඒ කාරණාව? දෙවියන් වහන්සේ දෙවෙනි වතාවටත් යෝනව ගැදවලා පණිවිඩය දෙන්නේ යෝන ඉතාම යහපත් නිසා නොවේ. මේ නිනිවේ නගරේ සමාදානය ලැබෙන පිණිස යෝනා තරම් විශේෂිත වූ යෝනා තරම් ආත්මික සූදානම් වූ වෙන කෙනෙක් නැති නිසා නොවේ. ඒ වගේම යෝනා මේ වතාවේ කීකරු නිසා නිනිවේ සෙනඟ පසුතැවිලි වුණා නෙවෙයි. මේ සත්‍යතාවය යෝනා පොත ඉතාම හොඳින් පැහැදිලි කරනු ලබනවා. යෝනා කරන්න දෙයක් නැති නිසා නොකර බැරි නිසා දෙවියන් වහන්සේට කීකරු වෙනවා. නිනිවේ කියන්නේ ලොකු නගරයක්. ශුද්ධ පැහැදිලි කරනවා තුන්වෙනි පරිච්ඡේදයේ මේ නගරය වට ඇවිදින්න දින 3ක් ගත වෙනවා. නමුත් යෝනා මොකද කරන්නේ? එක දවසක් ගමන් කළා. දවස් 3ම ගමන් කරන්නේ එක දවසක් ගමන් කළා. ඔහු මේ දෙවියන් වහන්සේ දුන්නා වූ පණිවිඩය ප්‍රකාශ කරනවා. ඒ පණිවිඩය ප්‍රකාශ කරන්නේ දෙවියන් වහන්සේ දුන්නු විදිහටම නෙවෙයි යෝනට ගැළපෙන විදිහට. සෙනෙහවන්තේ දෙවියන් වහන්සේ දුන්නු පණිවිඩය මොකක්ද යෝනට? යෝන පළවෙනි පරිච්ඡේදයේ දෙවෙනි පදේ කියනවා අවසාන කොටසේ ඔවුන්ගේ දුෂ්ටකම මා ඉදිරියට පැමිණ තිබේ යයි කියන්නේ. දෙවියන් වහන්සේමයි කිව්වේ. නමුත් මේ තුන්වෙනි පරිච්ඡේදයේ හතරවෙනි පදේ මොකක්ද කියන්නේ? තව දවස් 40කින් නිනිවය හෙලා දමනු ලැබේ. එනම් නුඹලා විනාශ වෙනවා. එනම් නුඹලා මැරෙනවා. සෙනෙහවන්තය යෝනාගේ පරිවිඩය වෙන්නේ දවස් 3කින් මේ සෙනඟට ගිහිල්ලා කියන්නේ කොහොම පරිවිඩය එක දවසක් නිම කරලා ප්‍රකාශ කරනවා. නුඹලා විනාශ වෙන්න යනවා. නුඹලා මැරෙන්න යනවා. සෙනෙහවන්තය දෙවියන් වහන්සේ මේ යෝනට දෙවියන් වහන්සේ දුන්නු පණිවිඩයේ අර්ථය යෝන දුන්නු බව ඇත්ත. නමුත් සැබෑම දෙවියන් වහන්සේ කිව්ව ආකාරයෙන්ම නොදී ඉඳලා දෙවියන් වහන්සේ මේ නිනිවේ සෙනඟ සැබෑ වූ පසුතැවිල්ලකට ගෙනෙනු ලබනවා. ඒ විතරක් නෙවෙයි මේ පසුතැවිල්ල දෙවියන් වහන්සේ විසින් පිළිගනු ලබනවා. සෙනෙහවන්තය යෝනා නිනිවේට යන්න අකමැති වෙන්න හේතුවක් තිබෙනවා. මොකක්ද ඒ හේතුව? මේ නිනිවේ කියන්නේ අසිරියාවේ ප්‍රධාන වූ නගරය. මේ නිනිවේ කියලා කියන්නේ ඊශ්‍රායල වහලට ගෙන ගියා වූ නගරය. මේ නිනිවේ කියලා කියන්නේ තමන්ගේ දුෂ්ටකමෙන් හැරෙන්න අකමැති වුණා වූ මහත් වූ හමුදාවක් ඉන්න වූ නගරය. හිතලා බලන්න සෙනෙහවන්තය මෙච්චර භයංකර වූ නගරයකට යෝනා ගිහිල්ලා මොකක්ද කියන්න ඕන පරිවිඩය? දින 40කින් නුඹලා විනාශ වෙනවා. මේව කිව්වම වෙන්න පුළුවන් මොකක්ද? යෝනව අල්ලලා, ගහලා, හිරගෙදර දමලා මරන්න පුළුවන්. ඒකයි සැබෑ වූ තත්ත්වය වෙන්න ඕන. නමුත් සෙනෙහවන්තය අපි දන්නවා ඒ ආකාරයට සිද්ධ වෙන්නේ. දෙවියන් වහන්සේ හරි පුදුම දෙවි කෙනෙක්. දෙවියන් වහන්සේගේ පණිවිඩය ප්‍රකාශ කරන විට අමාරුකම් වලට මුහුණ දෙන්න වෙන්න පුළුවන්. එපා කිරීම වලට ලක් වෙන්න පුළුවන්. නමුත් සෙනෙහවන්තය මේ යෝනාගේ පණිවිඩයේදී මේ නිනිවේ සෙනඟ අතරේ යෝනා ප්‍රකාශ කරන පණිවිඩයට ප්‍රථමයෙන්ම වැඩිපුරම විරුද්ධ වෙන්න ඕන කෙනා කවුද? මේ අසිරියාවේ රජු. නමුත් අපි ශුද්ධ ලියවිල්ල කියවන්නට දකින්නා වූ සත්‍යතාවය මොකක්ද? ප්‍රථමයෙන්ම කීකරු වෙන්නේ මේ නිනිවේ රජු. සෙනෙහවන්තය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මහිමය ලබන පිණිස දෙවියන් වහන්සේ ආරම්භයේ පටන් සැලසුම් කළා මහත් වූ ක්‍රියාවක් තිබෙනවා. මේ දේවල් අපි එකින් එක අධ්‍යයනය කරන විට යෝනා තුලින් දෙවියන් වහන්සේ ක්‍රියා කරනවා අපිට හිතා ගන්න බැරි කාරණා කීපයක් තිබෙනවා.
මොකක්ද මේ හිතා ගන්න බැරි කාරණා? ඒ අතරේ පළවෙනි කාරණාව තමයි දෙවියන් වහන්සේ පාවිච්චි කරන මේ මිනිස්සයා කිසිම විශ්වාසයක් තබන්න බැරි කෙනෙක්. ඇයි එහෙම කියන්නේ? දෙවියන් වහන්සේගේ ආඥාව ලැබුණම මුහුදේ කෙළවර දක්වා පැනලා දුවන්නා වූ කෙනෙක් වුණා. ඒ විතරක් නෙමෙයි කිසිම සෝදානමක් තිබුණේ නැහැ. සෙනෙවන්ත දෙවෙනි කාරණාව දෙවියන් වහන්සේ මේ වචනේ ගිහිල්ලා කියන්න කිව්වේ මොන වගේ ස්ථානයකද? නිනිවය ඊටාම නරක වූ තැනක්. දෙවියන් වහන්සේගේ වචනය අහන්න අකමැතිම ප්‍රදේශයක්. සෙනෙවන්ත තුන්වෙනි කාරණාව දෙවියන් වහන්සේගේ වචනය කියන ක්‍රමවේදය පුදුමයි. භයංකර වූ හමුදාවක් මැද්දට ගිහිල්ලා නුඹලා විනාශ වෙනවා කියලා කියන්න ඕනේ. සෙනෙවන්ත අපේ දෙවියන් වහන්සේ පුදුම දේ කරන දෙවි කෙනෙක්. හලෙලූයා හලෙලූයා. සෙනෙවන්ත යෝනා ගිහිල්ලා ඒ පරිවිඩය ප්‍රකාශ කළා. අපේ දෙවියන් වහන්සේ කරන්නේ පුදුම දේවල්. දෙවියන් වහන්සේ පාවිච්චි කළ මිනිසයා පැනලා යන කෙනෙක්. ගිහින් කියන්න කිව්ව නගරය හොඳ තැනක් නෙමෙයි. කියන්න කිව්ව තැන ඉන්න මිනිස්සු හොඳයි නෙමෙයි. මේ තුලින් දෙවියන් වහන්සේ අපිට කතා කරන්න උනත්. සෙනෙවන්තය මේ තුලින් දෙවියන් වහන්සේ ඔබට මටත් කතා කරන්නා වූ පරිවිඩයක් තිබෙනවා. දෙවියන් වහන්සේගේ වැඩකට තෝරගත්ත මිනිස්සයව උන්වහන්සේ කවදාවත් අත්හරින්නේ නැහැ. නමුත් මෙවැනි අමාරුම තත්වයක් තුලදී පවා දෙවියන් වහන්සේ නිවිවේසනක පසුතැවිල්ලට ගෙනවා. යෝනා මොනවද අපට උගන්වන්නේ? දෙවියන් වහන්සේගේ වචනය ගංගාවක් ලෙස සෙනෙහවන්තය ගලා යනා වූ වාතාවරණයකයි අපි ජීවත් වෙන්නේ. දෙවියන් වහන්සේගේ වචනය මහත් වූ ගංගාවක් මෙන් ගලා යන වටපිටාවක තමයි අපි ජීවත් වෙන්නේ. ඒක අපි මතක තබා ගන්න ඕනේ. අපි දෙවියන් වහන්සේගේ වචනේ අනර්ගම කාලයක අපි ජීවත් වෙන්නේ. සෙනෙහවන්තය දෙවියන් වහන්සේගේ මේ ලෝකයේ පවතින වාතාවරණය කුමක් වුණත් දෙවියන් වහන්සේගේ ක්‍රියාව දෙවියන් වහන්සේ අත්හරින්නේ නැහැ. දෙවියන් වහන්සේ අපේ තත්ත්වය කුමක් වුණත් උන්වහන්සේ අපිව අත්හරින්නේ නැහැ. අපේ දැක්මට තත්ත්වය මොනතරම් භයංකර වුණත් නපුරු වුණත් දෙවියන් වහන්සේ පසුතැවිලි වීමත් ආත්මික පිවිදීමත් උන්වහන්සේ විසින් කරනු ලබන්නා වූ දෙවියන් වහන්සේ. හලෙලූයා හලෙලූයා. සෙනෙහවන්ත සුදලියනේ යෝහන් පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදේ උන්වහන්සේ මෙයා කාට කියනවා? උන්වහන්සේ ඉදිරියේ අපිට තිබෙන නිසක ගමන අප උන්වහන්සේගේ කැමැත්ත මත යමක් ඉල්ලුවොත් උන්වහන්සේ අපේ ඉල්ලීම අසන බවයි. හලෙලූයා. මොකක්ද අපිට තිබෙන නිසක ගමන? දෙවියන් වහන්සේගේ කැමැත්ත නම් උන්වහන්සේක ඉෂ්ට කිරීමයි. හලෙලූයා. අපිට නිසක පමක් තිබෙනවා. යම් තැනක දෙවියන් වහන්සේගේ කැමැත්ත තිබෙනවා නම් දෙවියන් වහන්සේක අනිවාර්යයෙන්ම ඉෂ්ට කරක් යනවා. හලෙලූයා හලෙලූයා. යේසුස් වහන්සේගේ නැවත පැමිණීම පිණිස සුභාරංචිය පොළවේ සීමාව දක්වා යනවද? ඔව්. ඒකාන්තයෙන් මේක සිද්ධ වෙන්න යනවා. අපි කඳුලින් කරන යාඥාවට දෙවියන් වහන්සේ පිළිතුරු දෙනවද? ඔව්. අනිවාර්යෙන් දෙවියන් වහන්සේ උත්තර දෙන්න යනවා. අපි අපේ දරුවෝගේ සමාදානය උත්සාහ යාඥා කරන විට දෙවියන් වහන්සේ අපේ දරුවන්ට සමාදානය දෙනවද? ඔව්. අනිවාර්යෙන් ඒක දෙන්න යනවා. දේව රාජ්‍ය ගොඩනැගෙන පිණිස අපි යාඥා කරන විට ඒක සිදු වෙනවද? ඔව්. අනිවාර්යෙන් ඒක දෙන්න යනවා. ඒක සිදු වෙන්නේ මම නිසාද? නැහැ. ඒක සිදු වෙන්නේ අපි නිසාද? නැහැ. සෙනෙහවන්ත ඒක සිදු වෙන්නේ දෙවියන් වහන්සේ නිසා. හලෙලූයා. දෙවියන් වහන්සේට බැරි දෙයක් නැහැ වගේම අත් නොහරන දෙවියන් වහන්සේ නිසා දෙවියන් වහන්සේගේ කැමැත්ත නම් අනිවාර්යයෙන් ඉෂ්ට වෙනවා. මේ පණිවිඩය යෝනා 3 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ අපිට අනර්ග ලෙස පැහැදිලි කර දෙන්න ලබනවා. හලෙලූයා හලෙලූයා. ප්‍රේමවන්තනි අපි කුමක් දිහා බලලා කුමක් විශ්වාස කරලා ජීවත් වෙනවද? අපි ඉදිරියේ තිබෙන ශක්තිමත් දේවල් දිහා බලලා එසෙත් නැත්නම් කිසිම දායක වෙනස් නොවෙන්නා බොරු නොවන්නා දෙවියන් වහන්සේගේ වචනය දිහා බලලා අපි තීරණයක් ගන්නවා.
මන්ත්‍ය මේ යෝනගේ සිද්ධිය සිදු වුණේ අසිරියාව. නමුත් මේ ශුද්ධ ලියවිල්ලට මේක ලියන්නේ කවුරු වෙනවද? ඊශ්‍රායල. මේක ලියන්නේ ඔබ සහ මා වෙනුවෙන්. ඇයි දෙවියන් වහන්සේ ඒ අසිරියාවේ සිදුවීම ඊශ්‍රායල වෙනුවෙන් සහ ඔබ මා වෙනුවෙන් ලියලා තියෙන්නේ? උන්වහන්සේ උපමාවලින් කතා කරන දෙවියන් වහන්සේ. හලෙලූයා. දෙවියන් වහන්සේගේ හඬ අසල පැනලා යන දෙවියන් වහන්සේගේ මිනිසයා ගමන වළක්වලා බාධා කරලා මාළුවගේ බඩට යනකම්ම පැනලා ගියා වූ මිනිසයා බාධාවට පත් කරලා පීඩාවට පත් කරලා බලෙන් හරවගෙන එන දෙවියන් වහන්සේගේ මිනිසයා මේ තරම් නපුරු නරකු නිනිවේ සෙනග නියම පණිවිඩය නොලැබිලා රජුන්ගේ ඉඳලා මුළු සෙනග විතරක් නෙවෙයි මුරිදෙයින් දක්වා පසුතැවිලි වෙන්නා වූ මේ පසුතැවිලි වීම තුළින් අපට උගන්වන්නේ කුමක්ද? උන්වහන්සේ කතා කරා හදවතේ තදකම තුළින් හැරුණු සෙනගගේ ඊශ්‍රායල් සෙනගට අපට දෙවියන් වහන්සේ උගන්වන්නා වූ කතා කරන්නා වූ පසුතැවිල්ල කුමක්ද? මේ තුළින් දෙවියන් වහන්සේ අපේ ආත්මය අවදි කරනු ලබනවා. හලෙලූයා. හලෙලූයා. දෙවියන් වහන්සේ අපේ ආත්මය අවදි කරනු ලබනවා. මම ඔබට ඉස්සෙල්ලා කිව්වා වගේම දෙවියන් වහන්සේගේ වචනය ගංගාවක් මෙන් ගලා යනා වූ කාලයකයි අපි ජීවත් වෙන්නේ. පසුතැවිල්ල ගැන කතා කරමින්, නැවත හැරීම ගැන කතා කරමින් දෙවියන් වහන්සේගේ වචන වෙතට හැරියමු කියලා කිව්වත් දිනපතාම අමතක කරමින් මලහනිකව ඉන්න ක්‍රිස්තියානි සෙනගට දෙවියන් වහන්සේ අවශ්‍ය වූ පසුතැවිල්ල කුමක් කියලාද උගන්වන්නේ? කුමක් කියලාද කියන්නේ? දෙවියන් වහන්සේට අවශ්‍ය වූ පසුතැවිල්ල කුමක්ද? සෙනෙහවත්ය. අපි මේකෙන් දකින්නා වූ කාරණා කීපයක් තිබෙනවා. යෝන පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදේ කියන්නේ එවිට නිනිවේ සෙනග දෙවියන් වහන්සේ විශ්වාස කොට දෙවියන් වහන්සේට අවශ්‍ය වූ කාරණාව තමයි දෙවියන් වහන්සේව විශ්වාස කිරීම. පළමු කාරණාව දෙවියන් වහන්සේව විශ්වාස කිරීම. සෙනෙහවත්ය. මේ නිනිවේ සිදුවීම තුළින් ඊශ්‍රායලට අපට කතා කරන්න ආව දේ පළමු දේ දෙවියන් වහන්සේව විශ්වාස කිරීම. දෙවෙනි කාරණා අවුරු පණිවිඩය විනිශ්චය පණිවිඩය දඬුවමේ පණිවිඩය විනාශයේ පණිවිඩය ඒ ගහලා මොකක්ද සිදුුනේ? ඔවුන්ගේ සිත් වලින් ඔවුන් හැරුණා. 3 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදේ කියනවා ඔවුන්ගේ නපුරු මාර්ග වලින් හැරුණා කියලා. හලෙලූයා. සෙනෙහවත් දෙවෙනි කාරණාව තමයි ඔවුන්ගේ නපුරු මාර්ග වලින් හැරුණා. එක දෙවියන් වහන්සේ විශ්වාස කළා. දෙක ඔවුන්ගේ නපුරු මාර්ග වලින් හැරුණා. 3 වෙනි කාරණාව සෙනෙහවත්ය. යෝන 3 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදේ කියනවා සිංහාසනයෙන් බහලා රාජ වස්ත්‍ර ගලවලා අලු පිට ඉඳගත්තා. සෙනෙහවත්ය. අලු පිට ඉඳගන්නේ වැළපෙන අවස්ථාවල්. මරණීය අවස්ථාවක්. සෙනෙහවත්ය. මේ සෙනෙහ ඔවුන්ගේ රාජ වස්ත්‍ර එහෙම නැත්නම් රජු ඔවුන්ගේ රාජ වස්ත්‍ර ගලවලා අලු පිට ඉඳගත්තා. මුළු සෙනෙහ මුර්ගිය දක්වා පසුතැවිලි වෙන්න පටන් ගත්තා. සෙනෙහවත්ය. අපි අපේ කඳුළු අපේ දෙවියන් වහන්සේගේ පාමුල පැමිණෙන්න. දෙවියන් වහන්සේගේ වචනේ ජීවමාන නිසා උන්වහන්සේගේ වචනේ කිව්වම දින 40කින් නිනිවේ විනාශ වෙනවා කියලා අනිවාර්යයෙන්ම විනාශ වෙනවමයි. නමුත් ඒ සමග නිනිවේට විනාශ නොවි ජීවත් වීමේ මාර්ගය උන්වහන්සේ තියලා තිබුණා. මොකක්ද ඒ මාර්ගය? දෙවියන් වහන්සේගේ වචනේ ඉදිරියට ඇවිල්ලා තමන්ගේ ජීවිතයේ දේ වචනේ විතර හරවලා තමන්ගේ රාජ වස්ත්‍ර ගලවලා උන්වහන්සේ සමග මරුණු බව ප්‍රකාශ කරන්නා වූ මාර්ගයයි. හලෙලූයා. හලෙලූයා. යෝන 3 වෙනි පරිච්ඡේදයේ සෙනෙහවත්ය අපට විශේෂ වූ පරිවිඩයක් තිබෙනවා. එනම් විනාශ නොවි ජීවත් වීමේ මාර්ගයක් වෙන බවයි. හලෙලූයා. හලෙලූයා. මම මට ඕන විදිහට ජීවත් වෙන්නේ ඒ රාජානුභාවයත් රාජ වස්ත්‍ර ගලව යේසුස් වහන්සේගේ වස්ත්‍ර ඇඳලා යේසුස් වහන්සේත් එක්ක
එකටම ස්වාමීන් වහන්සේගේ වචනේ විතර යන්නා වූ මාර්ගය විශේෂ ජීවත් වීමේ මාර්ගයයි. ආමේන් ආමේන්. මුළු ලෝකෙ පුරා පැතිර යන මේ භයංකර කොරෝනා රෝගී තත්ත්වයේ දේවා විවිධ විශේෂයන් වලින් දේවා ඒ විතරයි නෙවෙයි සෙනෙහවත් මේ ලෝකයේ මුලා කරන විවිධ ක්‍රියාවල් වලින් දේව වචන වලදී දෙවියන් වහන්සේගේ වචනය කියන ප්‍රකාශ කරන බොරු මුලාවේ වචන වලදී අපිව විනාශ නොවන පිණිස උන්වහන්සේ අපිට ආරාධනා කරනවා මේ මාර්ගයේ ගමන් කරන්න. උන්වහන්සේ ආරාධනා කරනවා මේ මාර්ගය අපිට ගමන් කරන්න. ඒ නිසා සෙනෙහවත් අපි මේ මාර්ගයේ ගමන් කරන්න තීරණයක් ගන්නවා. ඒ විතරක් නෙවෙයි. අපි මේ නිසා අපි දෙවියන් වහන්සේගේ සෙනඟ ලෙස යාඥා කරමු. යාඥා කරන්නා වූ කාරණා හතරේ උන්වහන්සේ මට දුන්නා වූ කාරණා කීපයක් තිබෙනවා. එනම් පළවෙනි කාරණා යෝනට වගේ දෙවන වතාවට උන්වහන්සේ අපිට කතා කරන මේ වෙලාවේදී දෙවියන් වහන්සේට විරුද්ධ නොවි උන්වහන්සේට කීකරුවන පිණිස කවදාවත් අත්නාරින දෙවියන් වහන්සේව විශ්වාස කරන පිණිස බය නැතිව දෙවියන් වහන්සේගේ වචනය අනුව යන්නා වූ ඇදහිල්ල ලබා දෙන පිණිස දෙවියන් වහන්සේට ළඟා වෙන පිණිස සැබෑ පසුතැවිල්ල ලැබෙන පිණිස පුද්ගලිකව අපි පොරවගෙන රාජ වස්ත්‍රය ගල්වලා විශේෂයෙන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වස්ත්‍රය මැලඳගෙන ගමන් කිරීමයි. එනිසා සෙනෙහවත් අපි එක්ව දෙවිඳුන්ට ප්‍රශංසා කරමින් මොරගසමින් යාඥා කරමු. අපි දෙවිඳුන් ඉදිරියේ යටත් වෙමු. අපි දෙවිඳුන්ට ගෞරව කරමු. අපි උන්වහන්සේගේ නාමය උසස් කරමු. අපි ප්‍රශංසා කරමින් ගෞරව කරමු. හලෙලූයා. ස්තුති වේවා ස්වාමිනේ. ගෞරව වේවා පියාණනි. මහිමය වේවා. නමස්කාර වේවා. උතුම් වූ දෙවිඳුනි අපට ස්තුති. දෙවි පියාණනි අපට ඔබගේ මාර්ගයේ ගමන් කරන්න උපකාර කළ මැනව. දෙවියන් වහන්සේ ඔබ යෝනට වෙන්න අපිට කතා කරන කල ස්වාමිනේ අපිට පළවෙනි වතාවේ කතා කළා. අපි යෝන වගේ සෙනගත් හිටියා. දෙවියන් වහන්සේ අදටත් අපි යෝන වගේ ස්වාමිනේ අපි යෝනගේ මාර්ගයේ වගේ ගමන් කරන්නේ. ඔබගේ හඬ ඇසලා අපි පැනලා යනවා. නමුත් දෙවියන් වහන්සේ ඔබගේ කැමැත්ත ඔබ කවදාවත් අත්හැරෙන්නේ නැහැ. ඔබගේ සැලැස්ම ඔබ කවදාවත් විසිවල වෙන්න දෙන්නේ නැහැ. දෙවි පියාණනි අපිට කමා කළ මැනව. ස්වාමිනේ ඔබගේ ඒ රාජාවරණ ගලවලා රාජවස්ත්‍ර ගලවලා දෙවියන් වහන්සේ ඔබ ඉදිරියේ සැබෑලෙස පසුතැවිලි ලන්නෙන්න ඔබ වහන්සේ විශ්වාස කරලා ගමන් කරන්නත් අපේ කරුණාව තිබෙන මැනව. හalleluya. ස්තුති වේවා ස්වාමිනේ. ගෞරව වේවා. ස්තුති වේවා පියාණනි. හalleluya.